2020 අප්‍රේල් 20 සඳුදා සිරස්තල ඇඳිරි නීතිය සංශෝධනය කෙරේ. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලමට 27 තෙක් ඇඳිරි නීතිය. සෙසු දිස්ත්‍රික්කවලට සිකුරාදා තෙක් රාත්‍රියට පමණක් පැනවේ. දිනක් තුල වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන අද වාර්තා වෙයි. ආසාදිතයින් 32 දෙනාම කෙසෙල්වත්තෙන් මුළු ගණන 300 ඉක්මවයි. මැයි 28 මහමැතිවරණයේ පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපති කළ යෝජනාවට විරුද්ධයි. කොමිසමේ සමාජික රත්නජීවන් හූල්ගෙන් ලිපියක්. ලොව පුරා කොවිඩ් මරණ 1,65,000 පනි. වෛරසයේ සුළමුල සොයන්න විමර්ශකින් චීනයට ඇවීමට ට්‍රම්ප් සැරසේ. From Other Verana, this is Other Verana, Prime Time, with Srimani Yapa and Anoj Karunaratne. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. එක් දිනක් තුළ මෙරටින් හඳුනාගන්නු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ලෙස ආසාදිතයන් 32 දෙනෙකු අද වාර්තා වුණා. එම ආසාදිතයින් හඳුනා ගැනුනේ හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් පිරිසක් අතරේ. ඔවුන් සියලු දෙනාම යුද හමුදාව යටතේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්. ඒ අනුව මෙරටින් හඳුනාගැනෙනු COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 303 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනය තුළ හඳුනාගත් ආසාදිතයන් 32 දෙනා සමග මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 303ක්. COVID-19 ආසාදිත පුද්ගලයන් 24 දෙනෙකු එකවර අද හඳුනා ගැනුනේ කොළඹ 12 කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ. ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසක්. අද පස්වරුවේ හඳුනා ගැනුණු 8 දෙනාද කෙසෙල්වත්තෙන් හඳුනාගත් අයවර අතර ඒ අනුව එම ප්‍රදේශයෙන් අද වන විට වාර්තා වී ඇති COVID-19 ආසාදිතයින් ගණන 47ක්. කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් පසුගිය 15 වෙනිදා පළවෙනි COVID-19 ආසාදිතයා වාර්තා වීමෙන් පස්සේ මේ වෙනකොට සම්පූර්ණයෙන් මේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 47 දෙනෙකු වාර්තා වෙනවා. ඉතින් මේ වෙනකොටත් මේ පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන්නට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළා තියෙනවා. ඒ අතර වාරයේ අද දවසේදීත් මේ අවට ප්‍රදේශවල පිරිස් ගැන පරීක්ෂණ පවත්වන්නට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායම කටයුතු කරමින් ඉන්නවා. ඉතින් අපි අහලා බලමු ප්‍රදේශීය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගෙන් කොයි ආකාරයෙන්ද මේ පරීක්ෂණ අද දවසේ සිද්ධ වෙන්නේ. අද දවසේ ප්‍රධාන වශයෙන් අපි 100කට ආසන්න පිරිසක PCR පරීක්ෂණය සඳහා අවශ්‍ය කටයුතු යොදලා තිබෙනවා. මූලික වශයෙන් අප මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා තියෙන වඩාත්ම අවදානමක් ඇති කණ්ඩායම් සඳහා අපි ප්‍රදේශයේ තෝරාගත් අවදානම සහිත පවුල් වලින් පුජ්‍යලයන් 80ක් පවන පරීක්ෂාව සඳහා අපි අද දිනේ යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ඔන්න නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු කොයි ආකාරයෙන්ද මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ? දැනට මේ පළමු රෝගියා අපිට හමු වුණ 147 වත්තේ ඊයේ දින වෙන විට අපි සියලුම මහ ජනතාව වත්තේ ජනතාව 202ක් ජනතාව අපි යුද හමුදා මාර්ගයෙන් නිරෝධායන මධ්‍යස්ථාන කරා අපි යොමු කරන ලැබුවා. එම 202කට අමතරව දැනට රෝහල් ගත වෙලා සිටිනවා මේ අවස්ථාව වෙනකොට 25ක්. මෙම ප්‍රදේශයෙන් පළමු වරට කොවිඩ් ආසාදිත කාන්තාවක් හමු වූයේ 1 අප්‍රේල් 15 වනදායි. ඇය ඉන්දියාවේ සිට මෙරටට පැමිණ තිබූ අතර පසුව 17 වනදා සිදු කළ PCR පරීක්ෂණය මගින් ඇයගේ සැමියා සහ පුතුන් දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනුවා. එසේම එම පවුල සමග සමීපව ඇසුරු කළ තවත් 6 දිනකටද COVID-19 ආසාදනය වී ඇතැයි ඊට පසු දින තහවුරු කරගනු ලැබුවා. අනතුරුව ඊයේ දින තුල සිදු කළ PCR පරීක්ෂණවලදී අදාළ කාන්තාවගේ නිවස අසල නිවසේ පදිංචි එකම පවුලේ 10 දෙනෙකු සහ තවත් නිවස ආසන්නයේ පුද්ගලයන් 5 දෙනෙකුද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගත්තා. මේ කට්ටියගේ කිසිම ලක්ෂණයක් නොමුණුතුනත් මේ කාන්තාව හින්දා අපි වහාම PCR පරීක්ෂණ කිරීමටත් ඔවුන් රැගෙන යාමටත් කටයුතු කරලා තිබෙනවා. එතනින් 15ක් හම් වෙනවා. ඊට අමතරව තව එක පුද්ගලයෙක් අන්තිමට හම්බුණ පුද්ගලයා එයා ඇවිල්ලා මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයාගේ ළඟින් ඇසුරු කරපු පුද්ගලයෙක් ඔහුවත් නිරෝධායනට
ලක් කරලා තිබ පුද්ගලයෙක්. ඊට අමතරව තමයි තව එක්කෙනෙක් හමු වන්නේ මීගමේ මීට සති 3කට පමණ උඩදිබට මතකයි 120 හැටියට අපි හඳුනාගත්තේ පුද්ගලයා මිය ගියා. මිය ගියන් පස්සේ මීගමු ප්‍රදේශයෙන් පසුව ඇසුරු කරපු දෙවනි තුන්වෙනි කියලා ඇසුරු කරපු පුද්ගලයන් අපි අරන් ගිහලා පනිච්චාන්කේනි නිරෝධායන මධ්‍යස්ථාන මේ වෙනට නිරෝධායන වෙමින් පවතින්නේ. ඉතින් ඒ එක්කෙනෙක් තමයි මේ ආකාරයට සමුනේ. කෙසෙල්වත්ත බණ්ඩාරගම මාවතෙන් හඳුනාගත් මෙම කාන්තාවගේ නිවසට ගියේ ඇගේ ඥාතියෙක් වන ගාල්ල වටරැක කළුපහන ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙක් මේ දිනවල ඔහුගේ නිවස තුළදීම සිය කැමැත්තෙන් ස්වයං නිරෝධායනයට යොමු වී සිටිනවා. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අද එම නිවසට ගොස් ඔහුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මෙලෙස පිටත් කර යවුනේ PCR පරීක්ෂණයකට ලක් කිරීම සඳහායි. මේ අතර කොළඹ අලුත්කඩේ පිහිටි නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පෞද්ගලික ආරක්ෂක සේවාවක නිලධාරිනියක් විසින් ආහාර ගනු ලැබූ නිවසක තැනැත්තන් දෙදෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් පසුවයි. එම ආසාදිතයන් සමග අදාළ ආරක්ෂක නිලධාරිනිය ඍජු සමජතා පවත්වා ඇති බැවින් විෂ බීජහරණය සඳහා සිය දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමුණු බව නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු භාර අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ලිපියක් යොමු කරමින් අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. යනු මෙරට COVID-19 ආස්ථාදිතයන් අතරින් වැඩිම පිරිසක් වාර්තා වන කොළඹ දිස්ත්‍රික්කයෙන් අද පස්වරු 4:30 වන විට වාර්තා වූ ආස්ථාදිතයන් ගණන 110ක්. COVID-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවදානම් කලාප ලෙස නම් කර ඇති සෙසු දිස්ත්‍රික්ක වන කළුතර දිස්ත්‍රික්කයෙන් 45ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 32ක් සහ යාපනයේ දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකු වාර්තා වී තිබෙනවා. විශේෂයෙන් මේ මැද කොළඹ ප්‍රදේශයේ මේ වෙනකොට වාර්තා වෙන පිරිස් එක්කෙනෙක්වත් රෝග ලක්ෂණ සහිතව නෙමෙයි වාර්තා වෙන්නේ. ඒ නිසා පාලනයේ අභියෝගයක්. නමුත් ඒ අභියෝගේ ජය ගන්න අවශ්‍ය කරන සැලසුම් සකස් කිරීම සෞඛ්‍ය අංශවල සහ අනිත් අංශවල වගකීමක්. ඊ දවසේ තුරු තීරණයක් ගත්තා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට හමුදාවට සහ පොලිසියට ඒ අංශවල නිර්දේශ කරන්න නිරෝධායන මධ්‍යස්ථාන වලින් එළියට එන අය පවා අඩුම ගානේ දෙපාරක් PCR පරීක්ෂණයට ලක් කරලා තමයි එළියට එන්නේ. පුරු විදිහට වාර්තා වෙන රෝගී පොකුරු ගාන අපේ පාලනයෙන් ගිලිහුනොත් එහෙම අපිට රෝගේ පාලනය කරන්න බැරි වෙනවා. දැන් මොකද අපි ලෝකයේ රෝග පාලනය සම්බන්ධයෙන් හොඳම ප්‍රශස්ත මොඩලයක් විදිහට අපි පාවිච්චි කරපු රටක් තමයි සිංගප්පූරුව. එදා නමුත් අද වෙනකොට සිංගප්පූරුව තුළ පාලනය ක්‍රමයෙන් ගිලිහෙමින් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි දකින මේ රෝගී පොකුරු සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. දැන් අපිට තියෙන අතේ ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාවක පොකුරු ගන්න. ඒ නිසා තාම අපිට පාලනය කරන්න පුළුවන්. ඒ නිසා පරීක්ෂණ කළා රෝගීන් හරියට නියදි හඳුනගෙන පාලනය කළොත් විතරයි පොකුරු සංඛ්‍යාව පාලනය කරන්න පුළුවන්. මේ අතර අත්හිටිය ශ්‍රී ජනමාවතේ පදිංචි COVID-19 ආසාදිත කාන්තාව ඇසුරු කළ එම ප්‍රදේශයේ පවුල් 168ක පුද්ගලයන් 790 දෙනෙකු 1 අප්‍රේල් 5 වනදා සිට සිය නිවෙස් තුළදීම ස්වයං නිරෝධායනයට ලක් කළ අතර අදාළ ආසාදිත කාන්තාව ළඟින් ඇසුරු කළ තවත් පුද්ගලයන් 34 දෙනෙකු පූර්ණානි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. එම පෙරස දින 14ක නිරෝධායනය අවසන් කිරීමෙන් පසු අද නැවත සිය නිවෙස් වෙත පැමිණියා. මේ කිසිම එක්කෙනෙකුට කොරෝනා රෝගය බෝ වෙලා තිබුණේ නැහැ. අවශ්‍ය කරන පරීක්ෂණ සියලු දේවල් අපි කරලා දීලා අද දිනේ ඉඳලා දින 14ක් නැවත නිවසේ තුල ස්වයං නිරෝධායනයට ලක් කරනවා. මේ අතර ලොව බොහෝ රටවල් සිය සංචරණ කටයුතු తాවකාලිකව අත්හිටවනු ලැබීම නිසා දිවයිනට යාමට නොහැකිව සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් පසුගියදා අද දෙරණ වෙත අදහස් පළ කරමින් රජයෙන් එල්ලා සිටියේ ඔවුන්ව මෙරටට ගෙන්වා ගන්නා ලෙසයි. මේ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වූ අතර එම ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කෙරුණා. එහි පළමු අදියර ලෙස ඉන්දියාවේ සහ පාකිස්තානයේ මේ වන විට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හෙට දිනේදී මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයක් පිටත් කර යාවීමට නියමිතයි. හෙට දවසේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියාවේ හා පාකිස්තානයේ වගේ රටවල් වල ඉන්න මං හිතන්නේ 130ක් වගේ ප්‍රමාණයක් ශිෂ්‍යාවන් ප්‍රමාණයක් පළවෙනි කණ්ඩායම හෙට ගේන්න. ඕන් පැමිණියාම ඒ ගුවන් යානය අපි ගන්නවා වෙනම ආරක්ෂිත ස්ථානයකට කියන රිමෝට් බේ. ඒ රිමෝට් බේ එකේ ඉඳන් ඔවුන් පල්ලෙහාට බහිනකොටම ප්‍රථමයෙන්ම කරන්නේ ඔවුන්ගේ ටෙම්පරේචර් එක චෙක් කරනවා. ඊට පස්සේ ඔවුන් සියලු දෙනාම බස් හත වලට දානවා. ඒ ගුවන් තොටුපළ ඇතුළතදී ඔවුන් බැස්සට පස්සේ බස් එකෙන් එතන ඉඳන් අපි වෙනම ක්‍රියාපටිපාටියක් ආරම්භ කරනවා. හෙට මේ ගුවන් මගින් එන අයටකේ නෑදෑ හිත මිතුරෙකුට මේ ගුවන් තොටුපළට පැමිණීමට අප ඉඩ දෙන්නේ නැහැ. අවදානම් කෙනෙක් ඉන්නවා නම් අපි මේ අවස්ථාවේම රෝහලකට අපි යවනවා. එහෙම නොවන ඒ කියන්නේ රෝගියෙක් පෙළෙන කියන නොවන සියලු දෙනාම අපි ඒ ආරක්ෂිත සියලු දේවල් අනුගමනය කරමින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවනවා.
මෙරටදී වෛරසය ආසාදනය වූ පළමු පුද්ගලයා හඳුනාගත් දිනයේ සිට ගෙවුණු පළමු දින 10 අවසානයේ ආසාදිතයන් ගණන 72ක් ලෙස සටහන්ව තිබූ අතර දෙවන දින 10 ආසාදිතයන් 60ක්, තුන්වන දින 10 58ක් සහ ඊයින් අවසන් වූ ගෙවුණු දින 10 තුල 81 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. පළමු දින 10 තුල කිසිවෙකු සුවය ලබා පිටව ගොස් නොතිබූ අතර දෙවන දින 10 තුල 16ක්, තුන්වන දින 10 තුල 33ක් සහ සිව්වන දින 10 තුල 48ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබුණා. අද වන විට මෙරටින් COVID-19 ආසාදිතයන් 303 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 97 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. වාර්තා වී ඇති මරණ ගණන 7ක්. 199 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. රටක් විදිහට ශ්‍රී ලංකාව COVID-19 ආසාදනය පාලනය කිරීම සම්බන්ධයෙන් ඉතා ඉහළ තලයක ක්‍රමවේද අනුගමනය කරු බවට ලෝකෙම පිළිගන්නවා. මේවා සිද්ධ වුණේ තනිකරම න්‍යායාත්මක පදනම් මත විතරක් නෙවෙයි, මේ සඳහා හොඳ දේශපාලන නායකත්වයකුත් හම්බුණා. ඔබ දන්නවා ලෝකයේ පළවෙනි රට ජනාධිපති කොමිසමක් පත් කරලා මේ රෝගය පාලනය කරන්න කටයුතු කරන්න පටන් ගත්තා. රෝගය ලංකාවට එන්නේ ඉස්සෙල්ලම රෝගය පාලනය කරන සැලසුම් අපි හදලා තිබුණේ. දැන් සිද්ධ වෙන්නේ එහෙම හදපු සැලසුම් ක්‍රියාත්මක වෙන එක. ඒ නිසා මේ රෝගය පැතිරීම සම්බන්ධයෙන් පාලනය කිරීම සම්බන්ධයෙන් ඉතාමත් හොඳ ක්‍රියාමාර්ග මේ රටේ වෙච්ච හින්දා තමයි අපිට මේ මට්ටමට මේ රටේ COVID-19 ආසාදනය පාලනය කරගන්න හැකියාව තියෙන්නේ. මීට පෙර ගෙන තිබූ තීරණය වෙනස් කරමින් කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය එළඹෙන අප්‍රේල් 27 වනදා සඳුදා උදෑසන 5 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය එළඹෙන අප්‍රේල් 24 වන සිකුරාදා දක්වා සෑම දිනකම රාත්‍රී 8 සිට පසුදා උදෑසන 5 දක්වා ක්‍රියාත්මකයි. එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා දින දෙකෙහි මුළු රටටම ඇඳිරි නීතිය බල පැවැත්වෙනු ඇති. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය එළඹෙන අප්‍රේල් 27 වන සඳුදා අලුයම දක්වා දීර්ඝ කරන බව ජනාධිපති කාර්යාලයේ අද නිකුත් කළ ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයෙහි සඳහන්. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට පසුදා උදෑසන 5 දක්වා පමණයි. අප්‍රේල් 24 වන සිකුරාදා රාත්‍රී 8 සිට එම දිස්ත්‍රික්කවලට යලි ක්‍රියාත්මක කරන ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන සඳුදා උදෑසන 5 දක්වා බල පැවැත්වෙනවා. ඒ අනුව සතියාන්තයේ එනම් අප්‍රේල් 25 වනදා සෙනසුරාදා සහ අප්‍රේල් 26 වනදා ඉරිදාත් දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දිනකට සම්පූර්ණයෙන් තහනම් වන බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයෙහි සඳහන්. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදී සම්බන්ධයෙන් කලින් ප්‍රකාශයට පත් කළ කොන්දේසි සහ උපදෙස් නොවෙනස්ව ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ දැක්වෙනවා. රජය විසින් මීට පෙර නිකුත් කළ ඇඳිරි නීති නියෝගවලට අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, අම්පාර යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 18 තුල ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද උදෑසන 5ට තාවකාලිකව ඉවත් කෙරුණා. භාණ්ඩ හා සේවා සපයා ගැනීම සඳහා ජනතාව නගර වෙත පැමිණ සිටි අතර කොළඹ නගරයට ප්‍රවේශ වීම සඳහා පැමිණි රථවාහන හේතුවෙන් පැලියගොඩ ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබූ අයුරුයි මේ. මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි ඇඳිරි නීති ඉවත් කිරීම මේ අවස්ථාවේදී පෞද්ගලික ගමන් බිමන් සඳහා යොදා නොගන්නා ලෙස ඒ වගේම විනෝද ගමන් දිස්ත්‍රික් මායිම් හරහා ගමන් කිරීම ආදී සඳහා ඇඳිරි නීති ඉවත් කිරීම කාලය තුල කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටිනවා. මේවා දිස්ත්‍රික් මායිම් හරහා ගමන් කරන සෑම තැනැත්තෙක් පිළිබඳව පරීක්ෂා කරන ලබනවා. ඔවුන් දිස්ත්‍රික් මායිම් හරහා ගමන් කරන්නේ අත්‍යවශ්‍ය කාරණයක් සඳහාද රාජ්‍ය සේවය සඳහාද යන්න මේදී විමසීමට ලක් කරනවා. ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල පෞද්ගලික සහ ලංගම බස් රථ දහවනයද අද ආරම්භ වුණා. බස් රථවල ගමන් කිරීමේදී උපරිම දුරස්ථභාවය පවතින ලෙස මගින් 25 දෙනෙකු පමණක් එකවර ගමන් කළ යුතු බවට උපදෙස් දී තිබූ අතර බොහෝ රථවල එම උපදෙස් අනුගමනය කර ඇති අයුරු දක්නට ලැබුණා. කෙසේ වෙතත් උපදෙස් නොතකා ප්‍රමාණය ඉක්මවා මගින් ප්‍රවාහනය කළ බස් රථවලින් මගින් ඉවත් කිරීමටද පොලිස් නිලධාරීන්ට සිදු වුණා. අරකට සල්ලි දෙන්න කොහොමද බහලා?
ජනතාව චෝදනා කළේ රජය විසින් ලබා දී තිබෙන උපදෙස් අනුගමනය කිරීමට තරම් ප්‍රමාණවත් බස් රථ සංඛ්‍යාවක් ප්‍රවාහනය සඳහා එක් කර නොමැති බවයි. යන්න බස් නෑ. කොහෙද යන්නේ? වැඩ ගිහලා රස්තිය දුවලා වැඩ නෑ බස් දාන්න නැත්නම් ඇඳිරි ඉදී දාන්න. 25කටවත් අතන එක බස් එකක් ගැමුණු විජයරත්න මහතාගේ බස් සංගමය ප්‍රකාශයක් කරලා තිබ්බා මේ අවස්ථාවේ කිසිම විදිහකවත් බස් දාවනට ඔවුන් කැමති වෙන්නේ නැත බස් දාවන සිදු කරන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කරලා තිබ්බා. රජයේ ගෙනියන නිරෝධායන වැඩපිළිවෙල අකර්මණ්‍ය කරලා ඒ තුලින් තමන්ගේ දේශපාලන උවමනාවන් ඉෂ්ට කරගන්න හදනවා නම් ගැමුණු විජයරත්න වගේ පුද්ගලයන් අපි ඊටමත් පිළිකුලින් යුතුව එම කාර්ය හෙලා දකිනවා. මගීන් 25කට සීමා කිරීම යටතේ පෞද්ගලික බස් හිමියන්ට යම් පාඩු සහගත තත්ත්වයක් ඇති වෙනවයි කියන කාරණේ සමහරක් වෙලාවට ඩීසල් වියදමවත් පියව ගන්න බැරි වෙනවද කියන කාරණේ වගේම දීර්ඝ කාලයක් බස් රථාවනය කරන්න බැරි වෙච්ච නිසා ඒ පාඩුවත් එයාට තියෙනවා කියන කාරණේ බස් සංගම් වලින් ඉදිරිපත් වුණා. ඒ විශේෂයෙන් අපි එයාට උපදෙස් දුන්නා බැසිල් රාජපක්ෂ මැතිතුමත් එයා ධාවනය කරන කිලෝමීටර් ප්‍රමාණය සටහන් කරගෙන ධාවනය කරන්න කියන කාරණේ දැනට ඉදිරියේදී යම් සහනයක් අපි ඉන්ධන මගින් හෝ සරසන්න පුළුවන්ද කියන කාරණේ පිළිබඳව මේ වෙනකොට සාකච්ඡාවක් ආරම්භ වෙලා තියෙනවා. ඇන්දිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල දුම්රිය දහවනයද අද ආරම්භ වූ අතර අද පෙරවරුවේ දුම්රිය ගමන් වාර 4ක් ක්‍රියාත්මක කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරා. දුම්රිය ගමන් කරන පිරිස් අධීක්ෂණය සඳහා ආරක්ෂක අංශද යොදවා තිබෙනවා. මේ අතර උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා කාලය තුල දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාවේ සිට හම්බන්තොට දක්වා විවෘතව තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවරගෙන තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවන්හි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රවලත් ස්ථාන විවෘත කිරීමට අවසර හිමිවීමත් සමග ප්‍රදේශ රැසක සුරාසෙල් අසල දිගු පෝලින් දක්නට ලැබුණා. විශේෂයෙන්ම ඉල්ලීමක් කරන රජයෙන් නැවත හිතලා බලන්න මේ තැබෑරුම් අරින්න ගත්ත තීරණය. මේක ඊටාම වැරදි තීරණයක් විදිහට අපි දකිනවා. විශේෂයෙන්ම අපි අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා ජන ජීවිතය පවත්වා ගැනීම සඳහා ඇඳිරි නීතිය ලිහිල් කළා නම් තැබෑරුම් අරිනවා කියන එකේ පදනම අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා රජයේ වයින්දාරින් සංඝ විදිහට අපි ඉල්ලනවා බොහොම කාරුණිකව සහ ගෞරවයෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් නැවත සමාලෝචනය කරන්න මේ තැබෑරුම් අරිනවා කියන තීරණය. අපි විශේෂයෙන් මේ රටේ කඩහිමියන්ගෙන් ඉල්ලනවා තමන්ගේ කඩේ එහෙම නැත්නම් තමන්ගේ අලවිස සිකරට් විකුණන එක තාවකාලිකව හෝ නවත්තන්න රජයේ මේ සම්බන්ධයෙන් නීති ගේනකම්. සීමා කරන ලද සේවක සංඛ්‍යාවන්ට යටත්ව ඇඳිරි නීතිය ලිහිල් කරන ප්‍රදේශවල රාජ්‍ය ආයතනවල රාජකාරී කටයුතුද අද ආරම්භ කෙරුණා. මේ අතර අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළ පිහිටි අධිකරණ කිහිපයක නඩු විභාග කටයුතු අද සිට ලබන 24 වන දින දක්වා తాවකාලිකවත් හිටුවීමට තීරණය කර තිබෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණය අනුව සිවිල් අධ්‍යාපන මහාධිකරණය, පළාත්බද මහාධිකරණය, වාණිජ්‍ය මහාධිකරණය, දෙසා අධිකරණය සහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු తాවකාලිකව ක්‍රියාත්මක නොවන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කළේ. එම කාලය තුළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ හැකි වනවා. මෙම තීරණය ගෙන ඇත්තේ කෙසෙල්වත්ත පොලිස් වසම COVID-19 අවදානම් කලාපයක් බවට පත්ව තිබීම හේතුවෙන්. එමෙන්ම හෙට දිනේදී අභ්‍යාචන අධිකරණයේද රැස් නොවන අතර අභ්‍යාචන ඉදිරිපත් කරන නීතිඥවරුන්ට රෙජිස්ට්‍රාර්වරයා මාර්ගයෙන් වෙනත් දින ලබා ගත හැකියි. මේ අතර ඇඳිරි නීතිය බලන පැවැත්වන කාලය තුල එම ප්‍රදේශවල පිහිටි අධිකරණ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන්ද අධිකරණ සේවා කොමිෂන් සභාව ඊයේ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. COVID-19 වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අද වන විට 1,65,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර 21 වසරකට පසු ඇමරිකානු බොරතෙල් මිලෙහි අඩුම මිල ඊයේ සටහන් වූයේ ලෝකාර්ථිකය කෙරෙහි කොවිඩ් වසංගතයේ බලපෑම පෙන්නුම් කරමින්. අමරිකානු බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ අමරිකානු ඩොලර් 15.65ක් ලෙසයි. මෙය 1999 වසරේ පැවති බොරතෙල් මිලටත් වඩා අඩු වටිනාකමක් වීම විශේෂත්වයක්. කොවිඩ් වසංගතයත් සමග බොරතෙල් සඳහා පවතින ඉල්ලුම පහළ යාම මීට ප්‍රධාන හේතුවයි. යුරෝපීය සහ ලෝකීය සෙසු රටවල් භාවිත කරන බ්‍රෙන්ඩ් බොරතෙල් බැරලයක මිල පහත වැටීම සාපේක්ෂව අඩු අගයක් ගන්න අතර එම බොරතෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 27.87ක් ලෙස සටහන්ව තිබෙනවා.
මේ අතර අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අමරිකානු විමර්ශකයන් පිරිසක් චීනය වෙත යැවීමට අවශ්‍ය බවයි. අමරිකාව මීට පෙරද චීනයට ඇතුළු වීමට ඉල්ලීම් කර ඇති නමුත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප වී තිබෙනවා. අමරිකාව දිගින් දිගටම චෝදනා කරන්නේ චීනයේ COVID-19 වෛරසයේ තරම පිළිබඳ නිවැරදි තොරතුරු ඔවුන් තුළ රඳවාගෙන සිටින බවයි. කෙසේ වෙතත් කොවිඩ් වෛරසය චීනයේ වූහාන්හි අධි ආරක්ෂිත රසායනාගාරයකින් ලෝකයට ව්‍යාප්ත වූ බවට අමරිකාව සිදු කරන චෝදනාව එම රසායනාගාරයේ අධ්‍යක්ෂවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊයේ දිනේ අමරිකාවෙන් වාර්තා වූ මරණ 1561ත් සමග එරට සමස්ත මරණ ගණන 40565 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එවැනි පසුබිමක අමරිකානු ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ජනතාව වෙත සිදු කර ඇති නිවසේ රැඳී සිටීමේ දැඩි නියෝගවලට එරෙහිව අමරිකා පුරා ප්‍රාන්ත කිහිපයක අද දිනේදීත් විරෝධතා පැවැත්වුණා. විරෝධතාවලට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සහාය පළ කර ඇති අතර විරෝධතාකරුවන් ශ්‍රේෂ්ඨ මිනිසුන් ලෙස හඳුන්වා තිබෙනවා. මේ අතර බ්‍රසීලයේ දැඩි සංචරණ සීමාවලට එරෙහිව මහජන රැළියකට එරට ජනාධිපති ජයිර් බොල්සොනාරෝ එක් වී තිබුණේ සමාජයට වැරදි ආදර්ශයක් ලබා දෙමින්. එහිදී සිය ආධාරකරුවන් ආමන්ත්‍රණය කරන අවස්ථාවේ ඔහුට කිහිප වරක් කැස්ස ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලතින් අමරිකානු කලාපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට ලෙස සැලකෙන බ්‍රසීලයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 38654ක්. මරණ 2462ක්ද එරටින් වාර්තා වනවා. ඉතාලියෙන් ඊයේ දිනේ අලුතින් මරණ 433ක් වාර්තා වුණේ සමස්ත මරණ සංඛ්‍යාව 23660 දක්වා ඉහළ නංවමින්. ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 410ක් වාර්තා වීමත් සමග ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 20453 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ ප්‍රංශයෙන් වාර්තා වන්නේ පුද්ගල මරණ 395ක් පමණක් වන අතර ඒ සමග එරට සමස්ත මරණ ගණන 19718 දක්වා ඉහළ ගියා. ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ කොවිඩ් මරණ 38ක් වාර්තා වී තිබුණේ සමස්ත මරණ සංඛ්‍යාව 559 දක්වා ඉහළ දමමින්. ආසාදිතයින් සංඛ්‍යාවද 17615 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය පිළිබඳ ජනතා දැනුවත්භාවය ඉහළ නැංවීමට ඉන්දිය පොලිසිය අලියෙකු යොදා ගැනීමට කටයුතු කර තිබූ ආකාරයයි මේ. මේ වන විට අප්‍රිකානු කලාපයේද කොවිඩ් වෛරසයට සීග්‍රයෙන් ගොදුරු වෙමින් පවතිනවා. ගත වූ පැය 24 තුළ අප්‍රිකානු කලාපයෙන් මරණ 43ක් වාර්තා වී තිබුණේ සමස්ත මරණ සංඛ්‍යාව 1127 දක්වා ඉහළ දමමින්. පවතින තත්ත්වය හමුවේ දකුණු අප්‍රිකාවේ නගර ජන ශූන්‍ය වෙද්දී හිස් වීදිවලට සිංහෙන් පිවිසී සිටින අයුරු දැක්වෙන දසුන් පෙළක් විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර වඳුරන් යොදාගෙන කළ නව අධ්‍යයනයකින් පර්යේෂණාත්මක ඖෂධයක් වන රෙමඩිසිවිර් COVID-19 වෛරසයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බව අමරිකාවේ ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය පවසනවා. අද වන විට අමරිකාවෙන් ආසාදිතයින් 7,64,265ක්, ස්පාඤ්ඤයෙන් 1,98,674ක්, ඉතාලියෙන් 1,78,972ක්, ප්‍රංශුවෙන් 1,52,894ක්, ජර්මනියෙන් 1,45,742ක්, එක්සත් රාජධානියෙන් 1,20,067ක් හඳුනාගෙන තිබෙනවා. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරගනිමින් කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණා. දෛනිකව COVID-19 වෛරසය ආසාදිත බවට හඳුනාගෙන රෝගීන් සියල්ලම පහේ නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව හෝ හුදකලා ප්‍රදේශවලින් වාර්තා වීමෙන් දක්නට ලැබෙන්නේ ඒ මර්ධනයටගත් ක්‍රියාමාර්ගවල සාර්ථක ප්‍රතිඵල බව ජනාධිපතිවරයා මෙම හමුවේදී පෙන්වා දී තිබෙනවා. ඒ අතර දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. ඒ අනුව දියවර සංස්ථාව මෙන් කෘෂි ආස්ථාන මිලදී ගැනීමට එළවලු සංස්ථාවක් වැනි ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳවද මේදී සාකච්ඡා කර තිබෙනවා. පවතින වාතාවරණයත් සමග බොහෝ පිරිස් ගොවීන්ගෙන් මිලදී ගන්නා කෘෂි භෝග ඍජුව පාරිභෝගිකයාව වෙත අලෙවි කිරීමෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සහන සැලසී ඇති බව මෙහිදී පෙන්වා දුන් දිසාපතිවරුන් සඳහන් කළේ ඒ ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නීතිමය ක්‍රමවේදයක් සැකසීම වැදගත් වනු ඇති බවයි. ඒකත් එක්ක අපි උනන්දු කරන හුඟක් කර්මාන්ත කරුවන්ට දිරිමත් කරන මේ දේශීය කර්මාන්තවලට එන්න කියලා. ඒ කාර්යයේදී එයාගේට අවශ්‍ය උදව් පුළුවන් තරම් දෙන්න. ඒකම
මේක නිසා නැති වෙලා තියෙන රැකියා ස්වයං රැකියා පිළිබඳවත් අධ්‍යයනයක් කරලා සමස්තයක් වශයෙන් අර ජනජීවිතය යථා තත්ත්වයට ගෙනීමට මොන විදියටද රජයක් හැටියට අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන ක්‍රියාත්මක වෙලා ඒක කරන්න එක තාමත්ම අත්‍යවශ්‍ය වෙනවා මේ ඉදිරි මාස කීපය තුල. එළඹෙන මැයි 28 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ යෝජනාවට එකඟ නොවන බව එම කොමිසමේ සමාජික මහාචාර්ය රත්න ජීවන් හූල් මහතා පවසා තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ මැතිවරණ කොමිසම වෙත ලිපියක් නිකුත් කරමින්. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේ ජනමාධ්‍ය හරහා කවුරුන් කුමක් ප්‍රකාශ කළද මැතිවරණයේ දින වකවානු තීරණය කිරීම පිළිබඳ කිසිවෙකුටත් මැතිවරණ කොමිසමට බලපෑම් කළ නොහැකි බවයි. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මහමැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය සටහන් කර තිබෙනවා. ඔහු ඉන් පෙන්වා දෙන්නේ කල් තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දිනවකවානු තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසම සතු බවයි. පවතින තත්ත්වය පිළිබඳ සියලු කරුණු සහ විකල්ප ක්‍රියාමාර්ගය ගැනද සාකච්ඡා කරන බවත් ඔහු එහි සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් නිදහස් හා සාධාරණ විනිවිද බවින් යුතු හා විශ්වසනීය ඡන්ද විමසීමක් සඳහා යහපත් වාතාවරණයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් කොමිසම සලකා බලන බව ඔහුගේ සටහනේ සඳහන්. මේ අතර මහමැතිවරණය පැවැත්වීම සඳහා නව දිනයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්න ජීවන් හූල් මහතා විසින් එම කොමිසම වෙත පසුගිය 16 වෙනිදා යොමු කෙරුණු ලිපිය අද මාධ්‍යයට නිකුත් වී තිබුණා. හූල් මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ පසුගිය අප්‍රේල් මාස 14 වෙනිදා කොමිසමේ සභාපතිවරයා තමා වෙත දුරකථන ඇමතුමක් ලබා දුන් බවයි. අද පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමට සහභාගී වන්නේදැයි ඔහු තමාගෙන් විමසූ බවත් එළඹෙන මැයි 28 වෙනිදා මැතිවරණය පැවැත්වීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යෝජනා කළ බවත් හූල් මහතා පවසනවා. වසංගතයේ පහවන වන්නේ නම් එම දිනේ නැවත කල් දැමිය හැකි බව සභාපතිවරයා පැවසූ බවත් එම ලිපියේ සඳහන්. නමුත් මැයි මාස 28 වෙනිදා මැතිවරණය පැවැත්වීමේ යෝජනාවට තමා එකඟ නොවූ බවයි හූල් මහතා පවසන්නේ. ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් නොමැති බව සහතික කරන තෙක් දිනයක් නියම නොකළ යුතු බව ඔහු පවසා තිබෙනවා. මේ අතර සෞඛ්‍යංශ නිලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ ජාතික මැතිවරණ කොමිසමේදී පැවැත්වුණා. මැතිවරණයකට යන්න සූදානමක් තියෙන එකට යයිද එතකොට? මැතිවරණ කොමිෂන් සභාව තමයි ඒක තීරණය කරන්නේ. අප ඇත්ත වශයෙන්ම ඔවුන්ට සහායක් දැක්වීම තමයි අප විසින් කරනු ලබන්නේ. අපට තීරණයකට ආවීමට සෞඛ්‍යමය විදිහට දෙන්න පුළුවන් උපදෙස් සෞඛ්‍ය පැත්තෙන් දෙයක් කරන්න පුළුවන් දෙයක් තියනවාද කියන එක විතරයි සාකච්ඡා. මේ අවස්ථාවේදී මැතිවරණයකට යාම සම්බන්ධයෙන් මොනවද? මැතිවරණ කොමසාරිස්තුමා තමයි ඒ පිළිබඳව තීරණය කරන්නේ. ඔයාලගේ මතය කොහොමද? අපෙන් අහන්නේ සෞඛ්‍ය කොහොම ප්‍රමාණිකූලව කරන්න ඕන ක්‍රියාපටිපාටිය විතරයි තීරණ ගන්න එතුමා. සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයේද අද සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිසමට පැමිණ තිබුණා. අසංගත තත්ත්වය තවම පහව ගිහින් නැති නිසා දිනයක් තාම තීරණය කරන්න අපහසු බවක් එතුමා පැවසුවා. අලුත් ක්‍රමවේදයකට මේක මැතිවරණය පවත්වන්න අවශ්‍ය බව එතුමා පැවසුවා. එමෙන්ම සමගි ජනබලවේගයේ සමාජිකයින්ද අද මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හමු වුණා. අපිට ඔවුන් කිව්වා හෙට උදේ 10 මාරට ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ව හම්බෙන්න මහින්ද දේශප්‍රිය මේ කමිෂන ජෙනරල්තුමා තීරණය කරලා තියෙනවා කියලා. මාර්යාගේ මැතිවරණයක් පවත්වන්න එපා කියන ඉල්ලීම තමයි අපිට කරන්න තිබ්බා. අපිට හුස්ම ගන්න ටිකක් ඉඩ දෙන්න. මිනිස්සුන්ට මුඛවාඩම් දාගෙන ඡන්දේ කරන්න බෑ. මේ ඉල්ලීම තමයි අපි සමගි ජනබලවේගයේ විදියට මැතිවරණ කොමසාරිස්තුමාට ඉදිරිපත් කළේ. ආණ්ඩුව කියන්නේ ඔබතුමාලගේ අසමගිය නිසා ඔබතුමාලා මේ ඡන්දේ කල් දාන්න උත්සාහ කරනවා කියලා. මාර්යාගේ ඡන්දයක් කරන්න අපිට මේ අවස්ථාවේදී අවශ්‍ය මේ අතර ජනතා නියෝජිතයින් ඇතුළු තවත් පාර්ශ්ව රසක් ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මාලා මේ ඇඳිරි නීති ඉවත් කර සූදානම් වෙන්න හදන්නේ මැතිවරණයට දිනයක් වෙන් කරගන්න. නෑ මේ ඇඳිරි නීතිය නෙමෙයි අපි අවුරුදු 4ක් තිස්සේ මැතිවරණයට සූදානම් වෙලා හිටියේ. පහුගිය මැතිවරණ දෙකෙන්ම එක්සත් ජාතික පක්ෂය හා පවතිච්ච ආණ්ඩු පෙරද්දුවා. පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරණය. මේ රටේ ජනතාව පෙළ ගැහිලා ඉන්නේ. හෙට මැතිවරණය තිබ්බම හිටපු ආණ්ඩුව ගෙදර අරින්න මේ නැවත ගෝඨාභය මහත්තයාගේ නායකත්වයෙන් යෝ ආණ්ඩුව පිහිටවන තමයි රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ. මැතිවරණවල ඡන්දය
දමන්නට ජනතාව ජීවත් වෙන්නට ඕන. ජනතාව සුරකින්නට ඕන. ඒ නිසා කරුණා කරලා කොරෝනා මාරයට අපේ රටේ ජනතාව බිලිදීමෙන් වැළකීලා සුදුසු වේලාවක් තුල කොරෝනාව මර්ධනයට පත් වුණායින් පස්සේ මැතිවරණය පවත්වන්නේ කියලා මම මැතිවරණ කොමිසමට යෝජනා කරනවා. ඒ වගේම තමයි විපක්ෂයේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ සහ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පිළින් ඉල්ලන්නේ ඔය මැතිවරණයක් එපා කියලා ඔබ තමුන්නාන්සේලා දරන උත්සාහයම ඒ මාධ්‍ය අවකාශයම ඒ වියදමම දරන්න කොරෝනා විවසනයෙන් ජනතාව ආරක්ෂා කරගන්න ජනතාව දැනුවත් කරන්න. මොකද අපි දැක්ක මේ රටේ ඩෙන්ගු හින්දා ජීවිත 1000ක් නැති වෙච්ච අවුරුදු තියෙනවා. එතකොට හැංගිලා හිටපු අය ඩෙන්ගු පාලනය කරගන්න බැරි වෙච්ච අය අද උපදෙස් දෙන්න හදනවා. බලහත්කාරයෙන් මැතිවරණයක් තිබ්බොත් මේ කොරෝනා වලින් කවුරු හරි ජීවිතක්ෂරපත් වුණොත් ඒකේ වක්කීම මැතිවරණ කොමිසමත් ආණ්ඩුවත් බාරගත යුතුයි. ඔවුන් දන්න හිටපු ආණ්ඩුව හිටියානම් මේකේ බලලන්න ඉඩම දිනනවා. මිනිස්සු මැරෙන විදිහ. අපි දැක්ක පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු මැරෙන්න ඇරලා ඉවරලා hina වෙච්ච ආණ්ඩුව. මේ ගිය ආණ්ඩුව නෙමෙයි තියෙන්නේ. පළාත් සභා තිබ්බනේ අවුරුදු ගානක් අදටත් තියලා නැහැ. ප්‍රාදේශ සභා තිබ්බනේ අවුරුදු එකමාරක්. කල් දැම්මා මිනිස්සුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කොරෝනා නෙමෙයි මුකුත් නැතුව තියෙන කාලෙක ඡන්ද තිබිච්ච නැති විපක්ෂය. මේ රටේ ජනතාවට අමතක දාන්නේ. රටක් හැටියට අපි හිතනවා නම් මැතිවරණය තමයි වැදගත් කියලා. ඡන්ද 10ක් දැම්මත් මැතිවරණය බලංගුයි. එහෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයකට යනවාද? එහෙම නැත්නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ව්‍යසනයකට මුහුණ දීම සඳහා තමයි 77 වෙනි වගන්තිය ලියා තිබෙන්නේ. ඒ අනුව ක්‍රියා කරනවා මිසක් පටු චේතනා පටු පරමාර්ථ ඔස්සේ ක්‍රියා නොකළ යුතුයි කියලා විශ්වාස කරනවා. කිසිසේත්ම අපේ ප්‍රමුඛතාවය මැතිවරණය නොවේ. COVID-19 මේ රටෙන් තුරන් කිරීම තමයි අපේ ප්‍රමුඛතාවය. එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයට නාම යෝජනාත් කැඳවලා තියෙද්දී අර පරණ පාර්ලිමේන්තුව කැඳව ගන්න පුදුම උමනාවක් තියෙනවා. මේ රටේ මැතිවරණයකට අවශ්‍ය කරන වටපිටාව හැදුනට පස්සේ තමයි මැතිවරණයක් පවත්වන්න ඕන. ඒක තීන්දුව කරන්නේ මැතිවරණ කොමසාරිස්තුමා.